මේ රට අවංකව ආදරය කරන මිනිස්සු ඉන්න අපේ ව්‍යාපාරේ විතරයි කිව්වොත් බොරු. පිටකොටු හාල් කඩේට ගිහලා හාල් කීයද කියලා බලන්නේ. පොළට ගිහලා වට්ටක කීයද කියලා බලන්නේ. RMU එකට ගිහලා පොලිමත් වෙනවා කියලා බලන්නේ. ඒවා විසඳුවයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ බලය ගන්නත් අවශ්‍යයි. රට ගොඩ ගන්නත් අවශ්‍යයි. අපේ රටේ සමහර මේ ආර්ථික වැඩපිළිවෙල සමහර ඒ වගේ හොඳ ලක්ෂණ තිබෙනවා. ජනාධිපති ඇඳුම එහෙම මහලද? අනේ නෑ එහෙම නැහැ. අපේ රටේ දේශපාලකයන් නීතියට යටත් නෑ. දේශපාලකයෙක්ගේ වරදාන වරප්‍රසාද සියල්ල අහෝසි කරනවා. දේශපාලක උඩුමහල බිමට බස්සනවා. ඔගේ සමග සභාපතිවරයා 12 මාරට ඉවත් කරන එක වෙන්න කලින් ආපහු ජනාධිපතිවරයා පත් කරනවා. මොකද්ද මේ උසස් මනසක් නේ අපේ නායකයන්ට. බලයට ගැලපෙන මනසක් තියෙනත් උන නායකයන්ට. මේ රටේ ජනතාව විශ්වාස කරේ තනි පුද්ගලෙක් මැජික් කරුවෙක් DSN කුමාරය. ඉන්ද්‍රජාලික කෙළෙම රට ගොඩගන්නේ කියලා. අන්ට්‍ර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වුණොත් අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා මා කියනවා. ආපු අය ගොඩක් අය කල්පනා කරන්නේ කොහොම හරි සම්පූර්ණ කාලේ ඉඳලා යන්නේ. ඡන්දයක් තියෙන වෙලාවේදී මිනිස්සුන්ටත් ජවිපේ අමතක වෙයිද? සාමාන්‍ය පුරවැසියන් තුලත් එහෙම මතයක් තිබෙනවා. අවසන් වෙලාවේ මේක මොනවා හරි කරයිද දන්නේ නැහැ. මං කියන්නේ එහෙම හිතන එකම හොඳයිද? දහස් ව්‍යාපාරයක් ඕන මේ රට. 10 questions. අයිබෝවන් මේ 10 questions වැඩසටහන කොහොමද ඔබට? හොඳයි. වැඩ වැඩිද? වැඩ අඩුද? ඔව් මේ දවස්වල ටිකක් දේශපාලන උණුසුම් වෙලා තිබෙන විවිධ හේතු නිසා ඒ නිසා අපේ ජාතික ජනබලවේගී සංවිධාන වැඩ කටයුතු තමයි මේ දවස්වල නිරතලා ඉන්නේ. බොහොම ස්තුතියි 10 questions ආරාධනාව බාරගත්තට ඒ අතරතුර. බොහොම ස්තුතියි අපිට ආරාධනා කරා. ප්‍රශ්න 10යි අතුරු ප්‍රශ්න නැහැ. බොහොම ස්තුතියි. ප්‍රශ්න 10ට ඔබේ පැහැදිලි කිරීම සාධාරණ කාලයක් අරගෙන කරන්න පුළුවන්. ඔබ කැඳවන්න හේතුව තමයි මේ දවස්වල සමාජ මාධ්‍යවලට ගියාම අපිට ඇහෙනවා හාවක් හුවක් මේ අන්ට්‍ර කුමාර ජනාධිපති වුණා නම් වගේ එකක්. ඉතින් අන්ට්‍ර කුමාර ජනාධිපති වෙනවා නම් මොනවද කරන්න යන්නේ, මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, මොනවා කළොත් හොඳයිද, ඔන්න ඔය ගැන නිකන් අපිට අහන්න තුන ප්‍රශ්න 10කි. ඒ නිසා තමයි අපි ඔබ කැඳවන්නේ. ඔව් බොහොම ස්තුතියි. අපිටත් අපේ පාලනයත් තුල අපි මොකද්ද කරන්නේ කියන එක පිළිබඳ ජනතාවගේ අපැහැදිලිකමක් තිබෙනවා. ඒ කියන්නේ අපි ආණ්ඩුවක් මොන වගේද කියලා ජනතාව තුල විෂුවලයිස් වෙන්නේ මොන වගේ පාලනයක්ද කියලා. මොකද අපි පාලනයක් කරලා නැති නිසා. ඒ නිසා මම හිතන්නේ හොඳ සාකච්ඡාවක් අපිට කරගන්න පුළුවන් වේවි. අපේ පාලනයක් කවර ආකාරයේ පාලනයක්ද කියලා ජනතාවට තීරුම් කරලා දෙන්න. අපි එහෙනම් ප්‍රශ්න 10ට යමු. ඔව් බොහොම හොඳයි. 1. බොහෝ නායකින්, දේශපාලන නායකින් අපි දැක්කා අතීතයේදී මේ තනතුරු ලැබෙන්න කලින් තනතුරට ගැලපෙන ඇඳුම එහෙම මහගෙන හිටියේ. අන්ට්‍ර කුමාර දිසානායකත් දැන් ජනාධිපති ඇඳුම එහෙම මහලද? අනේ නෑ එහෙම නැහැ. ඒ සාමාන්‍යයෙන් ඉතින් මම ප්‍රිය කරන ඇඳුමක් තිබෙනවා. අද නම් ඇඳගෙන ආවේ වර්ග ෂර්ට් නෙවෙයි. ඒ ඇඳුම තමයි මම සාමාන්‍යයෙන් අඳින්නේ. ඒ නිසා විශේෂ ඇඳුමක් නම් මහගෙනීම ඕනාවක් තිබුණේ නැහැ අපිට. මොකද අපි හිතන්නේ මේ ඒ වගකීම් දරන පුද්ගලයාගේ මාරුවක්, ඔහුගේ ඇඳුම් වල මාරුවක් නෙවෙයි අවශ්‍ය වී තිබෙන්නේ. අවශ්‍යව තිබෙන අපේ රටේ දේශපාලනය මේ ගමන් කරමින් තිබෙන විනාශකාරී මාවත වෙනස් කරන්න ඕන. අපේ රටේ සමාජය මේ කිනිකා කෙරෙහි සැකයෙන් බලන, අවිශ්වාසයෙන් බලන, සමගියක් නැති සමාජය වෙනුවට යහපත් සමාජයක් නිර්මාණය කරන්න ඕන. අපේ රට විනාශකාරීත්වය කරා කැඳවගෙන යන ලද මේ ආර්ථික ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕන. ඒ නිසා ඇඳුම මොකක් ඇඳගෙන හිටියත් මම හිතන්නේ වැදගත් වෙන්නේ අපි අපේ රටේ දේශපාලනයේ, ආර්ථිකයේ, සමාජයේ මොනතරම් පරිවර්තනයක් කරන්න සූදානම්ද හැකිද කියන එක තමයි වැදගත්. අපි වැඩිපුර බර තියන්නේ ඒකට. මේ දේශපාලන පරිවර්තනය සඳහා අපේ යෝජනාවන්, මේ ආර්ථික පරිවර්තනය සඳහා අපේ යෝජනාවන්, මේ සමාජ පරිවර්තනය කිරීම සඳහා අපි ගත යුතු මාවත පිළිබඳ සාකච්ඡාව තමයි අපි වැඩිපුර කරමින් තිබෙන්නේ. 2. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා බවට පත් වුණොත් වහාම ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? විශේෂයෙන්ම අපි පොඩි කාලේ ඉස්කෝලේ යන රචනාවල් ලියනවා. පොල් ගසක් කතා කරයි. මම ජනාධිපති වුණොත් නම් මම හිතන්නේ එහෙම රචනාවක් නෙවෙයි අද අපිට තිබෙන්නේ. මට හිතෙන්නේ 1 2 කියලා කොටස් නෙවෙයි තියෙන්නේ. සාමිකව මේ වැටී තිබෙන රට ගොඩනැගීම සඳහා අපි දැක්මක් සකස් කරනවා. විශේෂයෙන් අපේ රටේ දේශපාලනය උඩුමහලේ තිබෙන්නේ. අපේ රටේ දේශපාලකයා නීතියට යටත් නැහැ. අපේ රටේ දේශපාලකයා වරප්‍රසාදල තනපුරක්. ඔහු විශාල වරදාන වරප්‍රසාද භුක්ති විඳිනවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියන ස්ථාවරයක අපි ඉන්නවා. ඊළඟ මේ සමාජයේ විශේෂයෙන්ම ගත්තොත්
මා කලින් කිව් පරිදිම යහපත් භාවයට අපි කැඳවිය යුතුයි. ඊළඟ මේ ආර්ථිකයේ වෙනසකට භාජනය කළ යුතුයි. මෙන්න මේ ගමන් මඟ සඳහා අවශ්‍ය වෙන මූලික පදනම් සකස් කිරීම තමයි අපගේ අභිප්‍රායය. මූලික පදනම්. එහෙම නැතුව අපි දැන් සාමාන්‍යයෙන් කියලා මෙහෙම දැන් මම ජනාධිපති වුණොත් සපත්තු නිකන් දෙන්න. මම ජනාධිපති වුණොත් මොකද්ද වත්තේ වැඩ කරන කෙනා වතු හිමියන් කරන්න. ඒව නෙවෙයි. හරිද? අපිට අද තියෙන්නේ මේ කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය, සමාජය, අද අපේ ශේරිභාවය අහිමිමින් තිබෙන රාජ්‍ය අපි කොහොමද යලි ස්ථාපිත කරන්නේ? ඒ නිසා අපේ පාලනයත් තුළ අපි ආරම්භයේදීම කරන්නේ ඒ අලුත් ගමන සඳහා අවශ්‍ය වෙන පදනම් සකස් කිරීම. ඒ පදනම් සකස් කිරීමේදී එක දේශපාලකයාගේ වරදාන වරප්‍රසාද සියල්ල අහෝසි කරන්න ඕන. වංචා දූෂණය නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන. සෑම දිනකටම පොදු නීතියකට අපි යටත් කරන්න ඕන. නව ආර්ථික වැඩපිළිවෙලක් අපි ක්‍රියාවට නගන්න ඕන. ඉතින් මේවා එකකින් එකක් පසුපස නෙවෙයි. මේක 1 මේක 2 මේක 3 එහෙම නෙවෙයි. මේ සමස්තේ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම තමයි අපගේ පළමු අභිප්‍රාය බවට පත් වෙන්නේ. 3, බොහෝ දෙනා කතා කරන කාරණාවක් තමයි මේ අපේ රටේ විධායක ජනාධිපති ධුරය ගැන. විධායක ජනාධිපති ධුරයට එන්න කලින් බොහෝ දෙනා කියනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. ඔබත් කියන්නේ විධායක ජනාධිපති ධුරයට තරඟ කළ කෙනෙක්. ඔබ විධායක ජනාධිපති ධුරයට පත් වුණොත් ඒ තනතුරේ දිගටම කටයුතු කරනවද නැත්නම් මේ තනතුර අහෝසි කරනවද? ඔබ නාම මාතෘක ජනාධිපති කෙනෙක් බවට පත් වෙනවද? මොකද්ද? විශේෂයෙන්ම 1947 ඉඳන් 1970 දක්වා අවුරුදු 77 දක්වා අවුරුදු 30ක් අපේ රට පාලනය වුණේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් තුලින්. 77 සිට 2021 දක්වා වර්තමානයේ දැන් පාලනය කරමින් තිබෙන අවුරුදු 44ක් විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලනය තුලින්. ඒ කියන්නේ අපේ නිදහසින් පසුව බැලුවොත් අපි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා තිබෙන්නේ විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයක් ඇතුළේ. අපි අපේ රට දිහා ආපහු හැරිලා බැලුවොත් මා හිතනවා විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලනයක් අපේ රට අසාර්ථකභාවයක් නැතිලා තිබෙන්නේ. විශේෂම ගත්තොත් මිනිස් සමාජයේ ඉතිහාසය අපි බැලුවොත් ගෝත්‍රික සමාජයේ ගෝත්‍ර නායකයා තමයි සියල්ල ක්‍රියාත්මක කරන්නේ. ගෝත්‍ර නායකයා තමයි නීති සම්පාදනය කරන්නේ. ගෝත්‍ර નાයකයා තමයි නඩු විභාග කරන්නේ. ගෝත්‍ර નાයකයා තමයි දඬුවම් ලබා දෙන්නේ. ඒ කියන්නේ නීතිය, ඒ කියන්නේ මොකද්ද විවස්ථාදායක, විධායක, අධිකරණ බල ඔක්කොම තිබුණ ගෝත්‍ර નાයකයා තුල. හැබැයි සමාජයේ ශිෂ්ටභාවයට පත් වෙනකොට මේ තනි පුද්ගලයන් මත කේන්ද්‍ර කරලා තිබුණු පාලන බලයන් වෙනුවට ඒවා සමූහයන්, ජන ප්‍රජාවන්, විහුවයන් ඇතුළට කේන්ද්‍රගත වෙන්න පටන් ගත්තා. ඒක තමයි ශිෂ්ට ලෝකය. එතකොට අපේ රටෙත් අපි හිතනවා මේ අශිෂ්ටත්වයට ගියා. ඒ කියන්නේ අර විහුවයන්ගේ පාලනයන් වෙනුවට තනි පුද්ගලික අතර පාලනයක් ආවා. උදාහරණයකට ගත්තොත් ඔබ දන්නවා පහුගියද මේ මෑතකදී ගත්තොත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා 12 මාරට ඉවත් කරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එක වෙන්න කලින් ආපහු ජනාධිපතිවරයා පත් කරනවා. මොකද්ද මේ අරාජිකත්වය? අද සමහර අය හිතුවා මේ විධායක ජනාධිපති ධුරයෙන් ස්ථාවරත්වය හදනවා කියලා. ස්ථාවරත්වය හදලා නැහැ. විධායක ජනාධිපති ධුරයෙන් හදලා තියෙන අරාජිකත්වය සහ අත්නොමතිකත්වය. විශේෂයෙන්ම යලි 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම හරහා ඒ අත්නොමතිකත්වයට වඩාත් වැඩි ඉඩකඩ නිර්මාණය වුණා. හොඳ උදාහරණයකට ගත්තොත් ඔබ අපේ මේ රසායනික යෙදවුම් නතර කිරීම පිළිබඳ තීරණය. කුසිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු 4 දිනක් මාරු වෙනවා. අවසාන හිටපු ලේකම්වරයා එතුමා ඇවිල්ලා කුසිකර්ම ශාස්ත්‍ර පිළිබඳ විශාල පර්යේෂණ කරපු අධ්‍යාපනයක් තිබුණු දැනුමක් තිබුණු කෙනෙක්. හැබැයි ඌට ඒ දරන්න බැරුව යනවා. ඒ වගේම කුසිකර්ම ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ඔවුන් ඉවත් කරනවා. ඒ වගේම මම ඇහුවා මේක වෙලාවකදී කුසිකර්ම පෙරදින කුසිකර්ම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුෙක්ගේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඔහු කිව්වා මේ කරන කාබනික මගඩිය නැත මගඩියක් ඒක ඇත්තක් නම් ඔවුන් ඉගෙනගත්තු දේවලුත් ඔවුන් උගන්වන දේවලුත් සමස්තේ වැරදි කිව්වා. හරිද?
දීර්ඝ කාලයක් කුසකර්ම විද්‍යාපීඨය උගන්වපු දේවල් දීර්ඝ කාලයක් වුන් කළද පරිශ්‍රණ ඔක්කොම අසාර්ථකයි. ඒ වැරදි කිව්වා. හැබැයි කිසියෙකුට අහන්න නැතුව මේ විශාල විනාශයක් කරනවන් ගියේ කවුද? මේ විදායක බලය. ඒවා තනි පුද්ගලයෙකුගේ ඔළුවේ ඇති වෙන ඕනෑම හිතුවක්කාරී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මා හිතන්නේ අපි වෙනි රටකට එකක් ඒ විදායක ජනාධිපති ධූරය දැරීමට තරම් උසස් මනසක් නෑ අපේ නායකයන්ට. ඒකයි ප්‍රශ්න තිබෙන්නේ. දැන් ඔබ දන්නවා විදායක ජනාධිපති ධූරයට ලැබෙනවා මොකක්ද අධිකරණයෙන් දඬුවම් ලැබපු කෙනෙක් නිදහස් කරන්න. උනා නඩුව තීන්දුව ක්‍රියාත්මක කරන උපමා කරන්න පුළුවන්. තීන්දුව අඩක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. තීන්දුව මුළුමනින්ම නතර කරන්න පුළුවන්. හිර දඬුවම් ලැබපු කෙනෙක් එළියට දාන්න පුළුවන්. ඒ බලය දීලා තින්නේ. ඒ බලය තා වැදගත් බලයක්. ඒක දෙන්නේ ඕනෑම නඩුවකදී අපරාධකාරයෙක් මේ අපරාධයක් පිළිබඳ නඩුවකදී ඕනෑම කෙනෙක් හිරේට ලක් වෙන්නේ ඒ මොහොතේ තියෙන සාක්ෂි සාධක මත. හැබැයි ඔහුට මරණ දඬුවම හිමි වෙන ඒ මොහොතේ තියෙන සාක්ෂි සාධක මත. ඔහුට මොකක් හරි හිර දඬුවම නියම වෙනවා ඒ මොහොතේ තියෙන සාක්ෂි සාධක මත. හැබැයි පසුව එළිදරව් වෙනවා වෙනස් සාධක විසින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් බව. නීතිය සිදුවිය හැකි බරපතලම හානිය තමයි වැරදිකරුවෙක් එළියේ ඉන්නවට වඩා නිවැරදිකරුවෙක් ඇතුලේ ඉන්න එක. අන්න ඒ වෙලාවේදී ජනාධිපතිවරයාට බලයක් දීලා තිබෙනවා. ඒ තීන්දුව නිවැරදි කිරීම සඳහා ඒ මිනිසුරුවන්ගේ වාර්තාවක් ඇඳව අධිකරණ අමාත්‍යාංශ නීතිපතිවරයාගේ එකඟතාවයක් මත කරන්න. හැබැයි අපේ රටේ ඒක භාවිත වුණේ කොහොමද? ඒ නිසා මේ බලයට ගැළපෙන මනසක් තියෙන්නත් උන නායකයන්ට. හොඳද? ඒ නිසා මා හිතනවා අද අපි අත්විඳින බොහෝ දේ බැලුවට පස්සේ මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අපේ රටට උචිත ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. අහෝසි කරනවා. ඔව්. අපි ඒ සඳහා අපි විසිරු සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනවා. ඔබ ජනාධිපති නම් මේ විට ඔව් මා නෙවෙයි මේ මගේ තනි කාර්යයක් වෙනින් මා එනව නෙවෙයි. මා එන්නේ ප්‍රබල සමූහයක් විසින්. ඔබ හැමදාමත් මේ රටේ ජනතාව විශ්වාස කරේ තනි පුද්ගලෙක්, මැජික් කරුවෙක්, DSN කුමාරයෙක්, ඉන්ද්‍රජාලික කෙලෙම රට ගුණගනින් කියලා. මා මේක එක සාධකයක් විතරයි. අපි විශාල සමූහික ප්‍රයත්නයක්. මේ බලෙත් යන්නේ සමූහය අතට. ඒ සමූහය සාකච්ඡා කරලා විවාද කරලා අදහස් හොඳමතේ අරගෙන රට ක්‍රියාත්මක ඒක නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒක නෙවෙයි සාමිකත්වය. ඒක නෙවෙයි හොඳමතේ හොඳමතේ මතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ මාතේ බලය තියනවාද කියන එක නෙවෙයි අපේ මේ සමූහය අපි තාමත් දැඩි ලෙස විශ්වාස කරන මේ රට ආදරය කරන මේ රට වෙනස් කිරීම සඳහා විශාල කැපකිරීම කරන මේ රට වෙනස් කිරීම සඳහා හෘදයාංගම අවංකභාවය ඇති මිනිස් සමූහයක් ඉන්න අපිට. ඒ නිසා ඒක මාතේ බලය තියනවාද කියන එක වැදගත් නැහැ. දැන් මේ වෙලාවේ අපි මුහුණ දීලා ඉන්න බෑරුම්ම ප්‍රශ්නය තමයි රටේ ආර්ථික අර්බුදය. මේ ආර්ථික තත්ත්වෙත් එක්ක මේ වෙද්දී අපි කාරණා ගණනාවකින් විවිධ දේවල් වලින් ජනතාව සියලුම දෙනා පීඩාවට පත් වෙලා ඉන්නේ. එහෙමනම් 1948 අපේ නිදහස ලැබුණට පස්සේ අපේ රටේ ආර්ථිකය හදන්න බැරි වුණා කියන චෝදනාව මේ වෙද්දී බොහොම සැරට මතුවෙමින් තිබෙනවා. එහෙමනම් ඒ හදන්න බැරි වුණු ආර්ථිකය අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයටපත් වුණොත් කොහොමද හදන්නේ? හදලා මේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි කියන තත්වයෙන් එහාට ගෙනියන්න කරන වැඩපිළිවෙල මොකක්ද? සහතික වශයෙන් අපි ඒක කරනවා. මොකද මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන මේ වෙලාවේ මතුවලා තියෙන දේශපාලනයේ ඔබ මේ විදිහට ප්‍රශ්න කරන එක ගැන. මොකද අපේ රටේ පහුගිය කාලේ පුරාවටම ආණ්ඩු මාරුුනේ. ජනතාව ඡන්දේ පාවිච්චි කරේ ආර්ථික සාධක මත නෙවෙයි. මම ගොඩක් ඈතට යන්නේ 94 ගියොත් 17 වර්ග සාපේ වෙනස් කරන්න. 99 අවසන් සිදු බෝම්බ පිපිරීම. 2005 යුද්ධයේද සාමගිය උසුමද. 2010 යුද්ධය ඉවර කරපු කෙනා හමුදාපතිවරයාද ජනාධිපතිවරයාද. 2015 යහපාලනය. 2019 ජාතික ආරක්ෂාව. හැබැයි අද අපේ රට මුහුණ දී තිබෙන සියලු අන්තරාකාරී තත්ත්වයන්ගේ මුහුණ දී තිබෙන කුමෙකින්ද? ආර්ථිකය. ඒ නිසා රටක පුරවැසියන් තීන්දුව తీරන ගැනීමේදී තමන්ගේ පාලකයා පාලනය තෝරගත් ගැනීමේදී වැදගත්ම සාධකය ආර්ථිකය. ඒ නිසා දේශපාලකයට පැවරන ප්‍රධානම කාර්යභාරය තමයි එහි ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම. ඒකට ඉතා හොඳ ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. හැබැයි ආර්ථික වැඩපිළිවෙලක් තිබ්බට වැඩක් නැහැ.
ඒකට අදූෂිත දේශපාලනයක් අවශ්‍යයි. අපේ රටේ සමහර මේ ආර්ථික වැඩපිළිවෙල සමහර වගේ හොඳ ලක්ෂණ තිබෙනවා. හැබැයි හොඳ ලක්ෂණ යට යමින් නරක දේ ඉස්මතු වෙන්නේ කොච්චර ලැබෙනවද කියන සාධකෙ මත. ඒ නිසා ආර්ථික වැඩපිළිවෙලට ප්‍රථම අදූෂිත දේශපාලනයක් ඕන. අන්නේ අදූෂිත දේශපාලනය අපි මේ රටේ ස්ථාපිත කරනවා. දෙක මම කලින් කිව්ව පරිදිම සාමූහික මැදිහත් වීමක් ඕන. රාජ්‍ය සේවකය, පෞද්ගලික අංශය, ව්‍යවසායකින්, තරුණය, ගෝවිය, දීවරය මේ ඔක්කොම සාමූහිකව එකගතාවයකට එන්න ඕන. අපි අවුරුදු 3-4ක් වේගයෙන් පොරබදුම් මේ රට ගොඩනගන්න කියලා. හැබැයි අන්නේ සාමූහිකත්වයට ගේන්න ඕනකම තියෙන මම කලින් කිව්ව පරිදිම දේශපාලක උඩුමහල බිමට බස්සන්න ඕන. පුරවැසියන්ට දැනෙන්න ඕන අන්න දේශපාලනයක් ඇවිල්ලා තිබෙනවා. මේ රට ගොඩනැගීම් පිළිබඳ වරප්‍රසාද අත්තරින් කැපකිරීම කරන්න සූදානම් දේශපාලනයක් තියෙනවා. එහෙනම් මේ තරුණයන් එනවා ජනාධිපතිවරයා ආරාධනා කරනවා තීන්ත තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයන්ට එන්න කියලා. ඉස්සලා හොයලා බලන්න ඇයි ගියේ කියලා. දේශපාලන වංචනිකයන් දූෂිතයන් ඔක්කොම ඉඳිමින් මහජනක දන කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරමින් තරුණයන් වල චිත්‍ර අඳින්නේ. නම් ඒ සාමිකත්වයට ගේන්න නම් වරප්‍රසාද අයින් කරන්න ඕන දේශපාලකේ. 3 ආර්ථික වැඩපිළිවෙල. ආර්ථික වැඩපිළිවෙල ඔබ කියු පරිදිම ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා අපේ රටේ ආර්ථිකේ. එකක් ගත්තොත් මම මූලික වශයෙන් ගත්තොත් අපේ විශාල ණය කන්දක අපි හිර වෙලා තිබෙනවා. ඒ ණය ගුලෙන් අපිට ගොඩ එන්න ඕන. දෙක ආනයන අපනයන අතර විශාල පරතරයක් අපේ තිබෙනවා. ඒ පරතරය අපි පියමන් කරගෙන සැලැස්මක් අවශ්‍යයි. 3 අපේ නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. ඒ නිෂ්පාදනය ගොඩනැගීම සඳහා සැලැස්මක් අවශ්‍යයි. 4 අපේ රටේ ආදායම් බෙදී යාම විශාල විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. මේ ආදායම් බෙදී යාම සාධාරණතර ගෙන ආ යුතුයි. ඉතින් මේ ශේෂ්ත්‍ර 4 ආරම්භය අපේ ආර්ථික සැලැස්මක් තිබෙනවා. ඒ ආර්ථික සැලැස්මේදී අපේ රටේ පිහිටීම, අපේ රටේ ස්වභාවික සම්පත්, අපේ රටේ මානව සම්පත, ලෝකේ දේශපාලනය, අපේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය. මේ කියන කරුණු 5 මත පදනම්ව මේ රට ගොඩනැගීම සඳහා ආර්ථික දැක්මක් අපිට තිබෙනවා. ඒ ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීමේදී රජය මොකද ආණ්ඩුවේ කාර්යභාරය? ආණ්ඩුවේ කාර්යභාරය තමයි ඉලක්කය සකස් කිරීම. අපි හිතන අපේ රටේ සංචාරක ව්‍යාපාර ලොකු තැනකට අපිට යන්න පුළුවන්. ඒක රජය තමයි පූර්වකතරෙන් කරලා දත්ත බලලා ලෝකෙ සිද්ධ වෙච්ච වෙනස්කම් බලලා ලෝකේ සංචාරක ව්‍යාපාරයේ තියෙන ප්‍රවණතාවයන් බලලා ආණ්ඩුව හිතන්න ඕන 2030 දී අපි හිතමු අපේ සංචාර කර්මාන්තය මෙතන ගෙනියනවා කියලා. අන්න ඒ සඳහා අපි පුද්ගලික ව්‍යවසායක ආරාධනා කරන්න ඕන. ඔයා හෝටල් පද්ධතිය මෙච්චර ආයෝජනය කරන බය වෙන්න අපි සංචාරක ව්‍යාපාරෙ මෙතන ඉලක්කයක් තියෙනවා. ඔයා ටයිල් නිෂ්පාදනය කරන කෙනෙකුට ඔබ බය නැතුව ඔබ ටයිල් නිෂ්පාදනයට යන්න ඔබේ හෝටල් කර්මාන්තෙ මෙතන ටයිල් අවශ්‍ය වෙනවා. ආහාර නිෂ්පාදකයට අපි කියන මේ වර්ගයේ ආහාර ඔබ නිෂ්පාදනය කරන මේ කර්මාන්තයක් අපි දිනු කරනවා. හෝටල් පාඨමාලා වලට අපි කියන ඔබ මේ වෙනි කාර්ය මණ්ඩලයක් හදන්න අපිට මේ තත්ත්වයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මොකද කරන්නේ? රජයේ ඉලක්කයක් අතර මේ සියල්ල සාහමික එක තැනකට ගේනවා. ඉතින් ඒ සංචාරක ව්‍යාපාරය බැලුවොත්, කුසි කර්මාන්තය බැලුවොත්, ඒ ඉදිකිරීම ශේෂ්ත්‍රය බැලුවොත් මේ සියල්ලංගෙම අපේ ඉලක්කය සාමිකව රජයේ විසින් සකස් කළ වැඩපිළිවෙලකට මේ ආයතන කැඳවීම. ඒ සඳහා දැක්මක් එක තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. අපිට විශාල මා කියන්නේ මේ අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා මා කියන්නේ. ඔබට මතකද පහු ජනාධිපතිවරණදී අපේක්ෂිත දෙන්නම කිව්ව පොහොර සහනාධාර දෙනවා කියලා. පොහොර නිකන් දෙනවා කියලා. හරිද? මම කිව්වා සතයක් සහනාධාර වැඩි කරන්නයි කිව්වා. අපි දන්නා ඒ වෙලාවේ ආර්ථික ස්වභාවය. ඒ නිසා මේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කෙටි කාලයක් පොරබදමින් සාමික වැඩ කරොත් අපිට පළවෙනි අවුරුද්දේ මෙතෙන්ට එන්න පුළුවන්. තව අවුරුදු 2කින් පස්සෙ තව තැනකට එන්න පුළුවන්. අවුරුදු 5දී මෙතෙන්ට ගෙන්න පුළුවන් කියලා අපි සැලැස්මක් හදලා තිබෙනවා. ඒ සැලැස්ම සහතික වශයෙන් අපේ රට මේ කඩා වැටි තිබෙන ආර්ථිකයෙන් ඉහළට ඔසවා තබනවා. නැවතත් මේ ප්‍රශ්නේ මහන්නේ. ඔබට බලය තිබ්බොත් ආර්ථිකය හදනවා. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඒ පිළිබඳ කිසි සැකයක් තියාගන්න එපා. රජයේ ප්‍රමුඛතම කාර්යභාරය ඒ රටේ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම. 5 ඔබ රටේ වෙනසක් කරන්න ඔබ කියනවා ඔබේ කණ්ඩායම කියනවා අපිට බලය දෙන්න කියලා. ඒ සඳහා ඔබ ආණ්ඩුවෙන් ඉල්ලනවා අපිට ඡන්දයක් දෙන්න කියලා. හැබැයි ආණ්ඩුව කියනවා ඡන්දයක් දෙන්නේ නැහැ කියලා. නමුත් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න හැකියාවක් නැහැ කියලා. නමුත් ඔබේ නීතිඥයන් කියනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඡන්දයක් තියන්න පුළුවන් කියලා. එහෙම බැරි වුණොත් නෑ විශේෂයෙන්ම ගත්තොත් අද මේ ආණ්ඩුව පිළිබඳව මම හිතන්නේ ජනතාව විශාල විරෝධයක් මතුවලා තිබෙනවා. නමුත් අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණයකදී ජනතාව ගාව තිබෙන බලය අවුරුදු 5කට తాවකාලිකව පාලක කණ්ඩායමකට බාර දී තිබෙනවා. නැවත ඒ බලය පරීක්ෂා කිරීමට ලක් කරන්න පුළුවන් අවුරුදු 5කින් පසු.
එහෙත් ව්‍යතිරේකයන් දෙකක් තිබෙනවා. එකක් තමයි 20 සංශෝධනයෙන් ඇතුළු වෙලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ගත්තොත් ඒ කියන්නේ 113 සරල බහුතරයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කළ ජනාධිපතිවරයාට දැනුම් දුන්නොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඉස්සරහට පුළුවන්. දෙක අවුරුදු දෙකමාරක් පාර්ලිමේන්තුවට කල් තුනට පස්සේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඉස්සරහට පුළුවන්. එතකොට දැන් දෙවෙනි එක තියෙන මුළුමනින්ම ජනාධිපතිව අතේ. මොකද අවුරුදු දෙකමාරකට පසුව ඔහුට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව ඉස්සර හැරීමේ බලය තිබෙනවා. හැබැයි පළවෙනි සාධකේ පාර්ලිමේන්තුව තුල තිබෙනවා. දැන් මා හිතන්නේ නෑ මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් සරල බහුතරයෙන් පාර්ලිමේන්තුව ඉස්සරහන් එකඟතාවය පළ කරයි කියලා. මොකද ආපු අය ගොඩක් අය කල්පනා කරන්නේ කොහොම හරි සම්පූර්ණ කාලේ ඉඳලා යන්න. මොකද බොහෝ අයට ආපු වෙන්න බැරි වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තුවේම අවස්ථාවක් තියෙයි කියලා. ඉතින් මම දැක්ක ජනාධිපතිවරයා පහුගියදා කියලා තිබුණේ එතුමාට දළදා මාලිගාව ඉස්සර තරුණයෙක් කිව්වේ කියලා. එතුමාට නාස්ති වූ කාලෙද මම දන්නේ නැහැ නාස්ති වුණ කාල දෙකක්. එතුමා දුර කාලයක. අවුරුදු දෙකක් නාස්ති වෙලා තිබෙනවා. ඒ නිසා නැවත ඒක ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. අදහසක් ඉදිරිපත් කරා. එතුමාට ඒක කොච්චර එතුමා ඒකට සතුටු වුණාද කියනවා නම් එතුමාම දැක රැස්වීමද කියන ඔහුගේ උපදේශකයෙකුට පත් කරන්න සූදානම් කියලා. ඒ කියන්නේ ඔය යෝජනා අනුමත කරගෙන කියලා. එමෙ මම ජනාධිපතිවරයා කියන්නේ ඉතුරු අවුරුදු 3 කාලේ ඉන්න ඕනද කියලා ජනමත විචාරණයක් තියෙනවා. අද තියෙන තත්ත්වය අනුව තව දෙකක් වැඩිපුර ඉන්න දෙන්නේ. ඉතුරු අවුරුදු 3 ඉන්නවද ඉන්න එක හොඳද නැද්ද කියලා ජනමත විචාරණයක් තියෙන දේ රටේ තියෙන්නේ. කෙසේ වුවත් මේ පාලකයන් අවසාන මොහොත දක්වා තමන්ගේ බලය රඳා ගැනීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඉතින් අපි මැති වර්ණයක් සඳහා පෙළගස්සන එක තමයි අපිට තියෙන කාර්යභාරය. 6, දැන් කොහොමත් පේන විදිහට ඡන්දයක් ළඟ පාතක නැහැ. එන්න තිබ්බ ඡන්දෙත් කල් දැම්මා. එහෙම තත්වයක් තුල මේ වෙලාවේ ජනතාව ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න නිසා බැට කන හින්දා හැම වෙලාවෙම කියනවා අපි ජවිපෙටවත් දීලා බලමු කියලා. ජවිපෙටවත් දීලා බලමු. මෙහෙම ගිහිල්ලා මොකක් හරි ණය ටිකක් කොහෙන් හරි අරගෙන ආණ්ඩුව මේ තියෙන ප්‍රශ්නවලට පැලැස්තර ටිකක් ඇලෙව්වට පස්සේ ඡන්දයක් තියෙන වෙලාවේදී මිනිස්සුන්ටත් ජවිපේ අමතක වෙයිද? එකක් තමයි දැන් අපේ රටේ අර්බුදය පැලැස්තර වලින් විසඳා ගන්න බැරි තත්ත්වයේ දක්වාම වර්ධනය වී තිබෙනවා. එක. දෙක පුරවැසියන් තුලත් මතයක් තිබෙනවා. අපි හම්බුනාම වෙන සහෝදරයා මේගොල්ලෝ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද දන්නේ. ඊළඟ සාමාන්‍ය පුරවැසියන් තුලත් එහෙම මතයක් තිබෙනවා. ඡන්ද වෙලාවේ. ඔව් අවසන් වෙලාවේ මේගොල්ලෝ මොනව හරි කරයිද දන්නේ. මගේ ප්‍රශ්නේමනේ. ඔව් ඒ වගේ එකක් තියෙනවා. හරිද? මං කියන්නේ එහෙම හිතන එකම හොඳයිද? හරිද? එහෙම හිතනකින් තේරෙන්නේ මොකද්ද? ජනතාව එහෙම එකක් වුණත් මේගොල්ලෝ කරන්න ඉඩ තියෙනවා කියලා දැන් කල්පනා කරනවා. ඒ නිසා ඒකට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනතාව අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. ඒක එක. ඊළඟ තමයි අපේ ව්‍යායාමය මම කියන්නේ දැන් අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ කුමක්ද? දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ. තව පක්ෂ තිබෙනවා. අපේ සැලැස්ම තිබෙන්නේ මේ පක්ෂ ඉක්මවා යන මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න. පක්ෂ ඉක්මවා යන. ඒ කියන්නේ අපි ජාතික ජනබලවේගය කියලා කියන්නේ මෙන්න මේ පක්ෂ ඉක්මවා යන මහජන ව්‍යාපාරය. ඒ අද අපේ රටට අවශ්‍ය වී තිබෙන්නේ නව පන්නේ නිදහස් ව්‍යාපාරය. නව පන්නේ නිදහස් ව්‍යාපාරයක් ඕන මේ රට. මේ රට මොන පැත්තෙන්ද නිදහස තියෙන්නේ? ආර්ථිකයේ මුළුමනින්ම අපිට හිමි නැත්නම් රටේ ජාතික සම්පත් ටික අපිට දිනපතා මොකක් හෝ ජාතික සම්පතකට අහිමි වෙනවනේ. මහජනය දෙන කෝටි ප්‍රකෝටි එක් හොරකම් කර පිතා කුඩා කණ්ඩායමක් නේද? කූඩන්ලන් වගේ අපේ ශරීරය වහලා ඉන්නවනේ. නේද? මේකේ නිදහස් වීම සඳහා අපිට මහජන ව්‍යාපාරයක් ඕන. ජාතික ජනබලවේගය කියන්නේ මහජන ව්‍යාපාරය. පක්ෂේ ජනතා විමුක්ති වෙන්නේ අපි මේ දිනේ කරන උද්ඝෝෂණ කරන එක අපේ වැඩි. හැබැයි පක්ෂ ඉක්මවා යන මහජන ව්‍යාපාරයේ ජාතික ජනබලවේගය. ඒතර අපි ඒක ගම්මාන දක්වාම පොදු ජනතාවක් පෙළගස්සනවා. අපි ගම්වල ඉන්න පුරවැසියන්ට කියන්නේ ඔබගේ ඔළුවේ තියෙන නිල් කොඩිය, ඔබගේ ඔළුවේ තියෙන කොළ කොඩිය, ඔබගේ ඔළුවේ තියෙන නිල් හිස්වැස්ම තොප්පිය, කොළ තොප්පිය, රතු තොප්පිය පසකින් තිබන්න. තවල අපි මහජන ව්‍යාපාරයක් හදමු. මොකක් වෙනින්ද? මේ රට නිදහස් කරගන්නත්, නිදහස් කරලාද රට ගොඩනගන්න.
ඒතර ඒ සඳහා අපි ග්‍රාමීය වටෙන් අපේ සංවිධාන වැඩ කටයුතු අපි මේ මහජන ව්‍යාපාර කටයුතු කරමින් තිබෙනවා. ළඟ විවිධ ශේෂ්ත්‍ර මාධ්‍යවේදීන්, ඒ වගේම වෘත්තීවේදීන්, විහත් කණ්ඩායම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගොවි ව්‍යාපාර, වෘත්ති සමිති ව්‍යාපාර මේ ඔක්කොම ඒකාබද්ධ කරපු නවපන්නේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. ඒතර අපි හිතනවා ඡන්දේ කොයි වෙලාවෙද නැද්ද ඒක අදාළ නැහැ. හැබැයි මහජන ව්‍යාපාර අපි ගොඩනගා ගන්න සමත් වුණොත් අපේ ව්‍යායාමයක ඒක අපි සාතික වශයෙන් ගොඩනැගීම ඉලක්ක කරගෙන අපි යන්නේ. ඒතකොට ඡන්දේ කොයි වෙලාවෙ ආවත් ජනතාව ඉන්නවා අදිස්ථානික අපේ රට මේ අත්පත් වී තිබෙන ව්‍යසනයෙන් ගොඩ ගැනීම සඳහා වූ පුළුල් මහජන ව්‍යාපාරයක් කරේ ජනතාව විශ්වාසය තබලා තිබෙනවා. ඒකට ජනතාව ඒක රාසිනවා. අපි ඒක ගොඩනගන්නේ බලය ගැනීම සඳහා පමණක් නෙවෙයි. බලය ගත්තාටත් පසුව එවැනි මහජන ව්‍යාපාරයක් ඕන. අපේ වෘත්ති සමිති ව්‍යාපාර, ගොවි ව්‍යාපාර, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයා මේ ඔයගොල්ලෝ එකට ආයතන එකට වෙනෙමින් මේ රට ගොඩනැගීම් ව්‍යායාමයකට එන්න ඕන. අන්න ඒ සඳහා අවශ්‍ය මහජන ව්‍යාපාරය ගොඩනගා ගත්තම ඡන්දේ ඕන වෙලාවක. ඒක අපි තරම් දැන්ට අපේ න්‍යාය පත්‍ර අපි ඒක වැඩි සැලකිල්ල භාජනය කරන්නේ නැහැ. අපේ න්‍යාය පත්‍රය උඩින්ම තියාගෙන තියෙන්නේ මේ මහජන ව්‍යාපාරය ගොඩනැගීම. හොඳයි. 7, මේ ප්‍රශ්නය අහන්නේ අතීතයේ අපේ දේශපාලන පක්ෂත් එක්ක අපිට ඇහෙන්න ලැබුණු කතා එක්ක ජනතා විමුක්ති පෙරමුණට එහෙම නැත්නම් ඔබ කිව්ව ජාතික ජනබලවේගයට උදව් කරන්නේ චීනයේද ඉන්දියාවද එහෙම නැත්නම් වෙන රටක්ද කිසිම රටක සහයෝගයක් නැතුව දේශපාලන පක්ෂයකට අපේ රටේ බලයට එන්න පුළුවන්ද? ඔව් සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ බොහෝ ආණ්ඩු තීරණය කරන්නේ තානාපති කාර්යාලය. සමහර පක්ෂ හදනවා පක්ෂ කඩනවා තානාපති කාර්යාලය. ඒවා අපිට පොදු දේවල්. කෙසේ වුවත් බලය ඉන්නේ පොදු ජනයා. පොදු ජනතාව මොනතරම් මේ මහජන ව්‍යාපාරයත් එක්ක ව්‍යාපාරයත් එක්ක සම්බන්ධද? ඒක විශ්වාස කරනවද කියන සාධකයේ මත තමයි බලය තීරණය වෙන්නේ. ඒ නිසා අපි තානාපති කාර්යාල වලින් යැපෙන හෝ තානාපති කාර්යාල වලට අනුව නටන හෝ දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි මේ රටේ මහජනතාවගේ හෘද ස්පන්දනය ඒ රිද්මයට අනුව දේශපාලනය කරන ව්‍යාපාරයක්. ඒ නිසා අපි යැපෙන්නේ අපි පවතින්නේ අන්නේ මහජනතාව මත. එසේ නැතුව කවර තානාපති කාර්යාලයක් මත නොවේ. ඔබ වගකීමෙන් කියනවා මගේ ප්‍රශ්නේ නැවත මතක් කරනවා. අනිවාර්යයෙන් කිසිම රටක් ඔබේ දේශපාලන ව්‍යාපාරයේ පසුපස නැහැ කියලා. නෑ අපි හැබැයි උන්ට සංවාදයකින් ඉන්නවා. ඒවා දේශපාලන සංවාද. අපි විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අපි කිට්ටු සබතාවයක් තිබෙනවා. අපි උන් එක්ක සංවාදයකින් එක වේටකදී මට මතකයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ ඔවුන් අපේ රටේ ආර්ථිකයට කරලා තිබුණ අහිතකර බලපෑම් පිළිබඳව අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරා. ඒ වගේ අපි ඉන්දියානු තානාපති කාර්යාලය නිලධාරීන් අපේ සමස්තාවයක් තිබුණා. අපි උන්ක විවාදේ ඉන්නවා. හරිද? ඒ වගේම අපි තවත් තානාපති කාර්යාලය නිලධාරීන් එක්ක අපි සාකච්ඡාවක් තිබෙනවා. හැබැයි කිසි සාකච්ඡාවක් ඕනේ මේ කියන්නේ හරිද? දේශපාලන පක්ෂ වලින් අපිට කට්ටිය අරන් දෙන්න, කට්ටිය ගන්න සල්ලි දෙන්න. ඔක තමයි තානාපති කාර්යාලය අනිත් දේශ. අපි එහෙම නෙවෙයි. ඔවුන් සහ අපි අතර තිබෙන සුහදතාවය, ඔවුන් සහ අපි අතර තියෙන සම්බන්ධයේ වැදගත්කම තියෙන අපි විශාල දේශපාලන සංවාදයක් තිබෙනවා. ඒ වගේම අපි මේ රට ගොඩනැගීම් පිළිබඳව ඔවුන්ගේ දායකත්වයේ ඔවුන් එක්ක එකට ඉදමින් අපි වැඩ කරලා ඇස්සී. 8, මේ දවස්වල මේ සමාජ මාධ්‍ය ඇති වෙලා තියෙන කතා බහත් එක්ක වෙන්න ඇති බොහෝ දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණට අතවරනවා. අපි සන්දානගත වෙමු කියලා අතවරනවා. හැබැයි ඔබේ පක්ෂය අය කියනවා අපි කායකවත් සන්දානගත වෙන්නේ නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණට ඒ තරම්ම ඉහළ විශ්වාසයක් තියෙනවද තනිව බලය ගන්න පුළුවන් කියලා? නෑ පළමු කොට මේ සියලු එපා කියලා කියන්නේ. පළමු කොට මේ සියලු දේශපාලන පක්ෂ වල ස්තුතිවන්ත වෙනවා. අපි කරේ විශ්වාසය තබන එක අපි මේ රට අලුත් පරිවර්තනයක් ගෙනේවි කියන බලාපොරොත්තුවට අපිට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි විශේෂ වී තිබෙන්නේ කුමක් නිසාද? එම පක්ෂ දෙක ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රට පාලනය කරා. ඒ පක්ෂ දෙක අතර ඉතාමත් ඒ කියන්නේ අපිට මතු පිට පාට වලින් වෙනස්කම් තිබෙනවා. වාසගම් වලින් වෙනස්කම් තිබෙනවා. හැඩවුරුකම් වලින් වෙනස්කම් තිබෙනවා. හැබැයි හූයක් ලෙස ඒ දේශපාලන පක්ෂ ගැට ගැහිච්ච එකක් තිබෙනවා. මොකද්ද? දූෂණයේදී මේ පක්ෂ දෙක යටින් ගැට ගැසී තිබෙන එකම ප්‍රවාහය. නාස්තියේදීම දේශපාලන ව්‍යාපාර දෙක එකම ප්‍රවාහය. මේ ආර්ථික බිඳවැටීමට හේතු සාධක සෙවීමේදී එම දේශපාලන ව්‍යාපාර දෙක එකම ප්‍රවාහය. අපේ රට විශාල ණයගුලකට හිර කිරීමේදී එම දේශපාලන ව්‍යාපාර දෙක එකම ප්‍රවාහය.
අන්න ඒ කියන්නේ අර මතු පිට තියෙන බෙදීමෙන් එහාට ගියපු යටිතලයේ තිබෙන ඔවුන්ගේ සබඳතාවය, ඔවුන්ගේ එකඟතාවය, ඔවුන්ගේ සමානකම විසින් තමයි අපිව ඉල්ලන්නේ. එහෙමනේ. එතකොට ඔවුන් එක ලයින් එකක පෙළ ගහලා ඉන්නවා. අපි තව ලයින් එකක පෙළ ගහලා ඉන්නවා. එතකොට අපි තවත් එවැනි කඳවුරක් එක්ක සමගි සන්දානයකට ගියොත් අපිත් ඒ ලයින් එකත් එක්ක පෙළ ගහනවා. ඒ ලයින් එකත් එක්ක පෙළ ගැහුණාම 1 2 කියලා 3ක් ඉන්න 3න් එකක් තෝරගන්නවා. හැබැයි අපි ඉන්නේ ඊට මෙහා පැත්තේ ලයින් එක. ඒකට ඒක අපි හිතුවොත් ඒක විනාශකාරීත්වයේ මාවත කියලා හිතුවොත් ඔව් මේ මාවතේ පෙළ ගැහිලා ඉන්නවා. අපි ඉන්නේ විසඳුමේ මාවතේ. දැන් අපි විසඳුම මාවත ලෙස පෙළ ගැහිලා ඉන්නවා. ඉතින් එතෙන්දී පුද්ගලයන්ට විවෘතයි. අපි මෙන්න මේ මොකද්ද මේ විදිහේ ආඩම්බරයකට අපි යන්නේ මොකටද? මේ වගේ ඒ කියන්නේ හොඳ මිනිස්සු ඉන්න අපේ ව්‍යාපාර විතරයි. අවංක මිනිස්සු ඉන්න අපේ ව්‍යාපාර විතරයි. මේ ගමන් කරමින් තිබෙන ආර්ථික මාවතට එරෙහි වන්නන් ඉන්න අපේ ව්‍යාපාර විතරයි. මේ රට අවංකව ආදරය කරන මිනිස්සු ඉන්න අපේ ව්‍යාපාර විතරයි කිව්වොත් බොරු. බොරු. ඔව් අපේ ව්‍යාපාර විතරනේ එළිය ගොඩක් අය ඉන්නවා. එළිය මේ රට අවංකව ආදරය කරන මේ අනුගමනය කරපු ආර්ථික උපාය මාර්ගයට ප්‍රතිපක්ෂව කටයුතු කරන ඒ උපාය මාර්ගය පිළිබඳ එළිදරව් කරන වෙනස් ආර්ථික උපාය මාර්ගයක අවශ්‍යතාවය කතා කරන මේ වංචාව දූෂණයට එරෙහි වන ඒ නාස්තියට එරෙහි වන මේ රට ගොඩනැගීම සඳහා අවංක හෘද සාක්ෂි කටයුතු කරන කණ්ඩායම් ඉන්නවා. අන්නේ හැම කෙනාටම මේ ජාතික ජන බලය විවෘතයි. එසේ නැතුව මා හිතන්නේ කඳවුරුත් එක සමගි සම්දානයකට යාම ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් අපි එකම මාවතේ 1 2 3 කියලා 3න් එකක් තෝරගන්න පුළුවන් ජනතාවට. අපි කියන්නේ ඔවුන් එක මාවතක අපි වෙනස් මාවතක. 9. මගේ ඊළඟ ප්‍රශ්නය ඔබේ පිළිතුරත් එක්ක බොහොම අපූර්වට පෑහෙනවා. ප්‍රශ්නය තමයි ආණ්ඩු කුමාර ජනාධිපති වෙන්නත් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ගන්නත් ඔබ කියන විදිහට පිරිසිදුකම විතරක් ඇතිද? එකක් පිරිසිදුකම විතර ප්‍රමාණවත් නෑ. හැබැයි ඒක වැදගත් සාධකයක්. හරිද? ඒ කියන්නේ බලය ගන්නත් බලය ගත්තාට පස්සෙ රට හදන්න. අවංකභාවය, අදූෂිතභාවය, පිරිසිදුභාවය විතරක් ප්‍රමාණවත් නෑ. හැබැයි ඒක අත්‍යවශ්‍ය කරුණක්. ඒක දැන් මේ අපි පෞගේ අපේ අවුරුදු 73ක ඉතිහාසය උස්සලා බැලුවොත් මේ අත්‍යවශ්‍ය කරුණු සම්පූර්ණ කරේ නෑ. අපි අත්‍යවශ්‍ය කරුණවත පිළිහිටනවා. හැබැයි ඒක විතර ප්‍රමාණවත් නෑ. අපිට හොඳ නේද? ඒ කියන්නේ අපිට හෘද සාක්ෂි හොඳ වුණාම එහෙම නැත්නම් අපි අවංක වුණාම අපිට සතුටු දිනා වෙන්න පුළුවන්, දුකේදී අඬන්න පුළුවන්, පුරවැසියන්ට අකරතැබ්බයක් වුණාම කනගාටු වෙන්න පුළුවන්. ඕකනේ හෘද සාක්ෂි. හැබැයි ඒක විතරක් මන්දිනේ. අවශ්‍යයි ඊළඟ මොකද්ද? මේ රට ගොඩනැගීම සඳහා දැක්මක් සහ මෙහෙයවීම. අපි වැඩිම බර තබන්නේ එතෙන්ට. ඒ කියන්නේ මේ රට ගොඩනැගීම සඳහා අපි සැලැස්ම සකස් කර තිබෙනවා. ඒ සැලැස්ම සමග තමයි පොරබදන්නේ අපි. හරි. මම ඔබට උදාහරණයකට ගත්තොත් ප්‍රධාන ප්‍රශ්න 5ක් අපි හඳුනාගත්තොත් අපේ පාලනයේ ප්‍රමුඛතාවය දෙන්නේ ඒ 5 අපි හිතමු අපි නිෂ්පාදනය ඉහළ ගන්න ඕන. අපේ රට ණය ගුලෙන් ගලව ගන්න ඕන. ආනයන අපනතර පරතරය අපි අවම කරන්න ඕන. නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහණය වැනි පහසුකම් පුරවැසියන් ලබා දෙන්න ඕන. මූලික 5 කියලා හිතමු. ඒතර අපි රජයක් හැටියට මේක තමයි අපේ ප්‍රධාන අරමුණු 5. ඒතර අපේ ප්‍රාග්ධනීය විදුම්, අපේ මැදිහත් වීම, අපේ කාර්ය සාධනීය, අපි හඹාගෙන යාම මේ ඔක්කොම එකට කරමින් තිබෙනවා. එහෙම නැතුව පිටකොටු හාල් කඩේට ගිහලා හාල් කීයද කියලා බලන එක. පොළට ගිහලා වට්ටක කීයද කියලා බලන එක. RMU එකට ගිහලා පොලිමත් තියනවා කියලා බලන එක නෙමෙයි. හරිද? ඒවා මේ අර්බුදයේ කුඩා සාධක ඒවා විසඳුවයි කියලා ප්‍රශ්න විසඳන්නේ නේ. හරි. අපි කියන්නේ මූලික ප්‍රශ්න ටික හඳුනාගෙන ඒ ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳීම සඳහා වැඩපිළිවෙලක් වගේම ඒව නැවත සමාලෝචනය කරමින් එයා හඹාගෙන යමින් ඒ පසුවිපරම් කරමින් ඉදිරියට ගෙන යාම තමයි ඉලක්ක සම්පූර්ණ කිරීම තමයි අපේ වක්කීම. අන්න ඒ අත්‍යවශ්‍ය රට ගොඩනගන්න. ඒ කොටස බලය ගන්නත් අවශ්‍යයි රට ගොඩනගන්නත් අවශ්‍යයි. හැබැයි මම කිව්වේ අර අත්‍යවශ්‍ය කොටස නැතුව මෙමුකුත් කරන්න බෑ. 10. ජවිපේ ආණ්ඩු කරන එහෙම නැත්නම් ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපති ධුරය හොබවන 2030ත් ජවිපෙට බලය නැති එහෙම නැත්නම් ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපති නොවන
2030ත් අතර වෙනස මොකක්ද? චුට්ටක් පැහැදිලි නැහැ. අපි හිතමු ඔබ ජනාධිපති වෙනවා. ඔබේ පක්ෂය රටේ ආණ්ඩු බලය හොබවනවා. එහෙම වුණොත් 2030 කොයි වගේද? 2000 සහ ඔබ ජනාධිපති නොවන නොවුනොත් 2030 ඔබේ මොනවද? ආණ්ඩුවක් නොවන 2030 කොයි වගේ වෙයිද? අපි එකක් කියනවා මේ රටේ අද ඔබ බැලුවොත් අපේ රට රැකියාවලට යන එකක් තිබෙනවා, රට අත්හැර යන එකක් තියෙනවා. රට රැකියාවලට යන එක සාමාන්‍ය තත්ත්වයක්. රට අත්හැර යන එක විශේෂ තත්ත්වයක්. අද අපේ රටේ මතුවී තිබෙන රට අත්හැර යාම. මේ කවුද? වෘත්තිවේදීන්, ව්‍යාපාරිකයන්, ධනෙ තියෙන, හැකියාව තියෙන අය රට අත්හැරලා යනවා. එයි. දැන් අපි ගත්තොත් වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් මා දන්නවා අර ඉංග්‍රීසි විභාග කරමින් ඉන්න මේ දවස්වල රට අත්හැරලා යනවා. මට මේ ළඟදී මොරටු විශ්වවිද්‍යාලයේ IT ඒ බැච් එකේ කණ්ඩායමක් හම්බුණා. උන්ගේ 53ක් හිටියා ඒගොල්ලෝගේ බැච් එකේ. හැබැයි 50ක්ම රට අත්හැරලා ගිහලා තිබුණා. ඒ. ඒතර වෛද්‍යවරයෙක් නම් ඔහුට ගරුත්වය සහිත රැකියාවක් තිබෙනවා. ඔහුට ආදායම සහිත රැකියාවක් තිබෙනවා. ඔහුට ඉන්න නිවහනක් තිබෙනවා. ඔහුට මෝටර රථයක් තිබෙනවා. ඔහුගේ දරුවන් උසස් පාසලකට දාගත හැකි. එහෙත් රට ඇරෙන්න කල්පනා කරනවා. කෑම මේසෙට ගිහපුවම බිරිඳ කතා කරලා කියනවා අපිට මේවා තියෙනවා තමයි. හැබැයි අපේ කාලය අවසන් වෙමින් තිබෙන්නේ. අපි ගොඩක් කාලෙත් දැන් ජීවත් වෙලා තියෙනවා. අපේ දරුවන්ගේ අනාගතයට මොනවා වෙයිද? ඒ නිසා රට ඇත්තරලා යන්නේ. ඒ නිසා අද පුරවැසියන් මේ රට ඇත්තරලා යන්නේ දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය නිසා. ඕකනේ වෙලා තියෙන්නේ. 2030 ඒ කියන්නේ අපේ පාලනයක් නම් ඒ වෙනකොට තියෙන්නේ. අන්නේ රට අත්හැර යන්න පෙළඹෙන මානසිකත්වය වෙනුවට මේ රට තුල ඉඳමින් මේ රට ගොඩනැගීම, මේ රටේ පිළිබඳ අපේක්ෂාවන්, බලාපොරොත්තු, අනාගතය පිළිබඳ විශ්වාසයක් තියෙන પરම්පරාවක් මේ රටේ ගොඩනගෙනවා. මොකද අත්තර යන්නේ එක සාධකයක් මත නෙවෙයි. ආර්ථිකයේ බිඳ වැටීම එක සාධකයක්. නීති විධානයේ ආධිපත්‍ය කඩාවැටීම තව සාධකයක්. මේ දේශපාලකයන් විගඩම්කාරී පාලනය තව සාධකයක්. අපේ රටේ විනයක් නැති සමාජය තව සාධකයක්. අපේ රටේ අපරාධ ගහන වීම තව සාධකයක්. ඉතින් සාධක ගණනාවක් විසින් තමයි පුරවැසියන් මේ රට අත්හැරලා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් වෙන රටකට යන සූදානම් වෙලා තිබෙනවා. අපි පාලනයක් කියලා කියන්නේ අන්නයට අනාගතය පිළිබඳ විශ්වාසයක් තිබෙන රටක් අපි ගොඩනගා අවසන් කරනවා. අපේ පාලනයක් නොවුනනම් තිබුණේ අත්තර යන ප්‍රමාණය වැඩි වේවි. අපරාධ ගහන රාජ්‍යයක් නිර්මාණය වේවි. ආර්ථිකේ කඩාවැටුණු රාජ්‍යයක් නිර්මාණය වේවි. ඉතාමත් පරපුටු කණ්ඩායමක් අපේ රට පාලනය කරලා එහි මහා සාරය තව තවත් තමන්ගේ වටා ඒක රැස් කරගත්තු කුඩා පවුල් කණ්ඩායම බිහි වේවි. ඉතින් මා හිතනවා ඒ විනාශයට යන්න දෙන්න එපා මේ රටට. ඒ විනාශයෙන් මුදවා ගැනීම සඳහා ඔබ එකතු වෙන කෙනෙක් තමයි අපගේ ආරාධනයේ තියෙන අවසාන වශයෙන්. ප්‍රශ්න 10 අවසන්. බොහොම ස්තුතියි. අපි හම්බෙමු තව දවසක. අනිවාර්යෙන් මම ඔබටත් අවසාන වශයෙන් කියන්නේ මේ වෙනස් කිරීම මගේ විතරක් කාර්යයක් නෙවෙයි. මාව ප්‍රශ්න කිරීම සාධාරණයි. හැබැයි ඔබ ප්‍රශ්න කරන්නෙක් වගේම ඔබත් මේ වේසරින් ගොඩ ඒම සඳහා උත්තර සපයන්නේ බවට පත් වී කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි අපේ ප්‍රශ්න 10 අවසන්. අන්ටු කුමාර දේශානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අපේ ප්‍රශ්න 10ට පිළිතුරු දුන්නා. අපි ඇහුවේ ඔහු ජනාධිපති නම් මොකද කරන්නේ සහ ඇතුළු ඔහුගේ ආණ්ඩුවක් යටතේ රට හදන්නේ කොහොමද කියන කාරණා මූලික කරගනිමින් එහෙමනම් මේ දුන්නු පිළිතුරු ගැන විමසා බැලීම ඔබට බාර කරමින් අපි සමුගන්නවා. Question.